समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घमोक्कदं धम्मस्सवන कालो अयं बदन्ता धम्मस्सवන कालो अयं बदन्ता धम्मस्सवන कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स उत्थान कालं हि अनुट्टहानो युवा बलि आलस्यं उपेतो संसत्त संकप्प मनो कुसितो पඤ්ඤාය මංගං අලසෝ න වින්දති කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, අපේ ශ්‍රද්ධාවන්ත පිරිස බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙලා සිටින්නේ ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව, ගෞරවයෙන් යුක්තව තථාගත ලෞතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් සද්ධර්මය ටික වෙලාවක් අහුම්කම් දීම සඳහා අද මේ උතුම් පුණ්‍ය කටයුත්තේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර ජීවත් වෙන නිහාල් ලියනගේ මැතිතුමත් නාමලි ලියනගේ මැතිනියත් විසින්. ඒ පින්වත් පිරිස ආරිනිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ වෙනුවෙන් වරින් වර ශක්ති ප්‍රමාණයෙන් තම දායකත්වය ලබා දෙන සදහැවත් දෙපළක්. විදේශගතව ජීවත් වුණත් පුළුවන් උපරිමෙන් ධර්මය ප්‍රගුණ කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණය කරමින් කටයුතු කරන්නට ඒ ඇත්තෝ උත්සාහයක් දරමින් ඉන්නවා. ඉතින් ඒ අතරතුරේ අපෙන් ඉල්ලා සිටියා විශේෂයෙන්ම ධර්මානුශාසනයක් බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ සිත කරලා දෙන්නට කියලා. ඒ වෙනුවෙන් විශේෂයෙන්ම ආරිනිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ අපේ පුහුණු වන කුඩා සායින් වහන්සේලාට දන් පැන් පිරිනමන්නට ප්‍රතිපහසුකම් සපයන්නට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරලා අද මේ ධර්ම දානමය පින්කම ඔබ හැම දෙනා වෙනුවෙන් පිරිනමන්නටයි සූදානම එතුමන්ගේ බලාපොරොත්තුව. එම මැතිනියගේ පින්කමේ අරමුණු අතර තියෙනවා නිහාල් ලියනගේ මැතිතුමාගේ මව්පියන් වන එල්.පී. විමලසේන පියාණන්ටත් ඩී.බී. අතුකෝරාල මාතාවටත් නාමලි ලියනගේ මහත්මියගේ මව්පියන් වන ආර්ය සේනද සිල්වා පියාණන් සහ වසර 4කට කලින් අභාවයට පත්වෙච්ච මාලනිකාද සිල්වා මාතාවටත් අත්තම්මා වන ලෝරා නෝනා මහත්මිය සහ සොහොයුරිය කුමුදු මලීද සිල්වා මහත්මිය ඇතුළු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් ලෝකවාසී සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමිනුත් තමයි අද පර්ත් නුවර ඉඳලා ඒ පින්වත් ලියනගේ පවුලේ පින්වත් පිරිස මේ උතුම් පින්කම සඳහා සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි තාම සතුටු වෙනවා අද ධර්මානුශාසනාව ඒ පින්වත් පිරිසගේ ආරාධනයෙන් ඔබ හැම දෙනා වෙනුවෙන් සිද්ධ කරලා දෙන්නට ලැබීම ගැන. විශේෂයෙන්ම මේ වගේ ධර්මානුශාසනා බුද්ධ පුතුන් ඔස්සේ වරින් වර සිදු කරන අරමුණු එක් අයගේ පුද්ගලික පින්පෙත් අනුමෝදන් කිරීම, ආශිර්වාද කිරීම ආදී අරමුණු වෙන්න පුළුවන්. නමුත් මේ දේශනාවන් සිද්ධ කරන
මට හැම වෙලාවකම අරමුණක් තිබෙනවා මේ දේශනාවන් සිදු කරද්දී. ඒ තමයි විශේෂයෙන්ම මැද පෙරදිග කලාපයේ ජීවත් වෙනවා විශාල පිරිසක්. මේ වසංගත තත්ත්වය නිසා එක පැත්තකින් රැකිරක්ෂාත් අහිමි වෙලා, අනෙක් අතින් රැකිරක්ෂා තාම තිබුණත් ලෙඩ දුක් වැළඳිලා තනිවම ගෙදරට කාමරයට වෙලා ඉන්නවා. ඒ විතරකුත් නෙමෙයි, තවත් විශාල පිරිසක් ලංකාවට යාගන්ට නොහැකිව විශේෂයෙන්ම තමන්ගේ අම්මා තාත්තගේ මරණයටවත් ලෙඩට දුකටවත් සම්බන්ධ වෙන්න පිහිටක් වෙන්න නොහැකිව බොහොම දුක්ඛිතව ඉන්නවා. තවම අන්න ඒ පින්වත් පිරිසට පුංචි හෝ මානසික සැනසෙල්ලක් ලබා ගන්නට මේ වගේ දේශනාවන්ගෙන් උපකාරයක් ලැබෙන බව අපට වරින් වර ඒ පින්වත් පිරිස බුද්ධ පුතුන් ඔස්සේ තමන්ගේ අදහස් පළ කරමින් සඳහන් කරනවා. එනිසා අපි බොහෝම සතුටින් තමයි ධර්මානුශාසනා හැම එකක්ම පවත්වන්නේ. ඒ පිරිසට අඩුම බණක් තමන් දායක වෙලා කියවන්ට බැරි වුණත් මේ ධර්ම දේශනාවක් අහලා ඒ ඇති කර ගනු ලබන පින කුසලය අපේ දහමට අනුව අපේ බෞද්ධ සම්ප්‍රදායේ තිබෙන විශ්වාසයන්ට අනුව ඒ කුසල් සිත් මත පදනම් වෙලා අපේ මියගිය ඥාතීන්ට සුවපත් බව ලැබේවා කියලා අපිට ප්‍රාර්ථනා කරන්නට පුළුවන්. ඒ වගේම සුජීවත්ව සිටින අයට අපි පිරිසිදු කුසල් සිත් ඇති කරගෙන ආශිර්වාද කරන්නට පුළුවන්. අන්න ඒ උපකාරය ඒ ඇත්තන් වෙනුවෙන් සිත කිරීමත් මේ ධර්මානුශාසනා මාලාවේ දැන් මාස 3කට අධික කාලයක් අඛණ්ඩව සිදු කරගෙන එන අරමුණු අතර තිබෙනවා. ඒව මගේ අරමුණු. පුංචි හෝ අස්වැසිල්ලක් ලබා දෙන එක. තව විශාල පිරිසක් ඉන්නවා ධර්ම ශ්‍රවණයට කැමති. ඒකයි බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ වගේම YouTube නාලිකාවටත් එකතු වෙලා ඒ ඇත්තෝ දහම් කරුණු ඉගෙන ගනිමින් ඉන්නේ අපේ ශක්ති ප්‍රමාණයෙන් පැහැදිලි කරලා දෙන. ඉතින් අද මේ උතුම් පින්කමේදීත් හරි අපූර්ව ගාථාවක තිබෙන අර්ථ කීපයක් මතු කරගන්නට අපි උත්සාහ කරනවා ඔබත් එක්ක. මේ හරි ප්‍රයෝජනවත් වෙයි කියලා මම විශ්වාස කරනවා ඔබ හැම දිනාටම. දැන් අර මම සඳහන් කරපු ගාථා ධර්මයේ අර්ථය තමයි නැගී සිටිය යුතු කල්හි නැගී සිටියේ නැති. නැගිටින්ට ඕන වෙලාවේ අවදිමත්ව ඉන්ට ඕන වෙලාවේ එලෙස නොවුණු වීර්යවන්ත විය යුතු වෙලාවේ වීර්යවන්ත නොවුණු. එවැගේම තරුණ වුණත් එක සිරුරේ කායික බලය තිබුණත් අලස කමින් යුක්ත සහ වැරදි අදහස් විසින් වැරදි ආකල්ප නිසා සහ අලසකම නිසා යම්කිසි කෙනෙකුගේ යහපත් සිත යටපත් වෙලා ගියා නම් එවැනි අයහපත් කල්පනා සහිත කම්මැලි කෙනා ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු වූ උතුම් නිවන් මඟ නැත්තම් උතුම් නුවණකින් දැක්ක යුතු වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය එහි ඵල නොලබන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා. තාම වටින සංකල්පයක්. දැන් මේකට පොඩි කතාවකුත් තියෙනවා මේ ගාථා ධර්මයේ දේශනා කරන්න හේතු වෙච්ච. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ බොහෝ අය උන්වහන්සේගේ දේශනා අහලා පැහැදිලා පැවිදි භූමියට පත් වුණා. ඒ පැවිදි භූමියට පත්වෙච්ච ඇත්තන්ගෙන් මාර්ගඵල නොලබපු අය අපේ අට කතාවන්ට අනුව ධම්මපද අට කතාවට අනුවත් සෙසු අට කතාවන්හි තියෙන විස්තර විවරණ අනුවත්
බොහෝ සායනහන්සලා යම් සාමකාමී වනපියසකට ගිහිල්ලා භාවනාවන් ප්‍රගුණ කරමින් තම සිත තුළ කෙලෙස් දුරු කර ගැනීමේ කටයුතු වල නියැලිලා තියෙනවා. එතකොට මෙහෙම භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලේ උන්වහන්සේ ගාව පැවිදි වෙච්ච 500ක් දෙනා 500ක් දෙනා භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර අරගෙන තමන්ගේ හිත දියුණු කරගන්න ඕනේ කොයි ආකාරයටද කියලා උපදෙස් අරගෙන වනපියසකට වැඩම කරලා ඒ ධර්මය විවේකීව ප්‍රගුණ කරමින් පුහුණු කරමින් ඉඳලා උතුම් රහත් භාවයට පත් වෙනවා. ඉතින් ඒ පිරිසත් එක්කම හිටපු හාමුදුරු කෙනෙක් ඉන්නවා පදාන කම්මික තිස්ස කියලා. උන්වහන්සේ අර 500ත් එක්ක යන්න සූදානම් වෙලා පස්සේ හිතනවා නෑ මම යන්නේ නෑ කියලා අර සායනහන්සලා වැඩියට උන්වහන්සේ වඩින්නේ නෑ. වැඩම කරන්නේ නැතුව උන්වහන්සේ නවතිනවා. එතකොට ඒ අතරේ අර වැඩම කරපු 500 නම කාලයක් ගෑවෑමෙන් අවබෝධයට පත් වෙලා රහත් භාවයට පත් වෙලා භාග්‍යවතුන් වහන්සේ හමුවෙන්ට එනවා. අර හාමුදුරුවෝ පන්සලේම භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු ජේතවනාරාමයේම වැඩ ඉන්නවා. දැන් අර සායනහන්සලා ඇවිල්ලා උන්වහන්සේලා ලබාගත් ප්‍රතිඵල ගැන උන්වහන්සේලාගේ හිත කොයි ආකාරයටද වැඩුණේ ආදී කරුණු භාග්‍යවතුන් වහන්සේ අභියස බොහෝම සතුටින් බොහෝම සැනසෙල්ලේ බොහෝම උද්‍යෝගින් පවසන්ට පටන් ගන්නවා. එතකොට අර පදාන කම්මික තිස්ස හාමුදුරුවෝ කල්පනා කරනවා දැන් භාග්‍යවතුන් වහන්සේට හරි පුදුමයිනේ. මේ ළඟටම වෙලා ඉඳපෝ මාත් එක්ක එක වචනයක් කතා කරන්නේ නෑ සතුටු සාමීචියේ ඒතිල්ලක්. හැබැයි මේ රහත් වෙලා ආපු සායනහන්සලත් එක්ක හරි සන්තෝෂෙන් උන්වහන්සේ කතා බහ කරනවානේ. මාත් රහත් වෙන්න ඕනේ. මාත් රහත් වෙන්න ඕනේ. මේ මගේ ගාව ඒක නැති හින්දානේ. මං ඒ தත්වෙට ආවේ නැති හින්දානේ මෙහෙම මට අඩු සැලකිල්ලක් බුදුහාමුදුරුවන්ගෙන් කියලා කල්පනා කරලා එදා රෑ කල්පනා කරනවා අද භාවනා කරනවා එළි වෙනකන් කියලා. එතකොට උන්වහන්සේ මහා රාත්‍රියේ සක්මන් භාවනාවේ යෙදෙනවා. මම ඉතින් නිදි මතේ සක්මන් කර ඉඳිද්දි ගල් පුවරුවක කකුල පැටලිලා මේ හාඳුරුව වැටිලා කකුල කැඩෙනවා. මහා රෑ කෑ ගහ අඬනවා. අන්තිමට හාමුදුරුවෝ බෙහෙත් කරලා උන්වහන්සේ සුවපත් කරනවා. අන්න ඒ හාමුදුරුවන්ගේ කතාව බුදුරජාණන් වහන්සේට ආරංචි වෙනවා මෙහෙම මේ කාරණා හින්දා හිත කලබල කරගෙන රාත්‍රී එළි වෙනකන් භාවනා කරන්න සක්මන් භාවනා කරන්න ගිහිල්ලා කකුල පැටලිලා වැටිලා කකුල කඩාගෙන දුක් විඳිනවා කියලා. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ අර කරුණු දේශනා කළේ. මොකක්ද? වීර්යවන්ත වෙන්න ඕන වෙලාවේ වීර්යය වඩන්නේ නැතුව ඉඳීම ඒක කොච්චර හානිදායකද කියන එක. ඊට පස්සේදී මේ ඒ අර පාඩුව පියවන්න දරන අනවශ්‍ය වෑයම ඇතුලේ අපිට පේනවා මේ හාමුදුරුවන්ට අත්වෙන ඉරණම. අර හාමුදුරුවරු මාස ගාණක් පුහුණු වෙලා ලැබපු ප්‍රතිඵලය ගැන ඇතිවෙච්ච පීඩාකාරී මානසිකත්වය උන්වහන්සේ කල්පනා කරනවා එළි වෙනකන් භාවනා කරලා මම රහත් වෙලා ඊට පස්සේ මමත් බුදුහාමුදුරුවන්ගෙන්
හොඳට සැලකුම් ලබා ගන්නවා කියලා. දැන් මේ කතාව අපිට ගොඩක් වටින ලස්සන පණිවුඩයක් දෙනවා. කියන්නේ ඕවා මේ කෙලෙස් සහිත ඕනෑම කෙනෙකුට ඇතිවෙන්න පුළුවන් සිතුවිලිනේ. ඕනම කෙනෙකුට ඇතිවෙන්න පුළුවන් මේ කෙනෙකුගේ සාර්ථකත්වය දැක්කට පස්සේදී තමන්ගේ ජීවිතේ ගොඩක් දේවල් අතපසු කර ඉඳලා කෙනෙක් සාර්ථක වෙනවා දැකලා යම්කිසි ආකාරයකට තමන් ගැන ඇතිවෙන හීනමානයත් එක්ක තමන් ගැන ඇතිවෙන යම්කිසි ආකාරයකට ද්වේෂ සහගත කලකිරුණු ස්වභාවයත් එක්ක ඊළඟට හිතනවා අර ඉතා දීර්ඝ ගමනකට පස්සේදී දීර්ඝ පුහුණුවකට පස්සේදී යම්කිසි කෙනෙක් ලබාගත්තු ප්‍රතිඵලය එක රැයින් දෙකින් අත්පත් කරගන්න ක්‍රමවේද ගැන. ඉතින් එය වරදින හැටි, එහෙම කරන්න ගියාම කකුල් පැටලෙන හැටි තමයි අපිට මේ කතාවේ භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වලා දෙන්නේ. මේ ආමතුරුන්ට කකුල් පැටලෙනවනේ. ඒක හරි හොඳ පණිවුඩයක් අපිට. අපිත් කලබල වෙලා දඟලුවා කියලා ඒ කියන්නේ කසරේට අධික වීර්යයක් අරගෙන එක විටම අපේ උපරිම ප්‍රතිඵල ලබා ගන්නට නැටුවා කියලා එහෙම ප්‍රතිඵල හම්බ වෙන්නේ නැති බව තමයි මේන් අපිට අවධාරණය කරන්නේ. යම්කිසි ක්‍රියාවලියක් අකණ්ඩව සිද්ධ කරන්න ඕන කියන එක. යම්කිසි පුහුණුවක අකණ්ඩව නියැලීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි උතුම් නිවන අවබෝධ කරගත්තු ඒ තෙරවරු 509 ගැන කතාව අපිට එන්නේ ඉස්සරහට. හැබැයි කලබලයට දැඟලුවා කියලා. එක රයින් දෙකින් එක කාට හරි ලබා ගන්නට බෑ. එයාගේ මනස ඒකට අවශ්‍ය ප්‍රමාණයට පුහුණු වෙලා නැත්තම්. ඒක හරියට අර අපිට පොඩි කාලේ තිබුණේ. මට මතකයි අපිට ඉස්සර තිබුණා ඉස්කෝලෙන් කියනවා මේ පාත්ති දාන්න ඕනි කියලා. එළවලු පාත්ති. එළවලු පාත්තියක් දාන්න ඕනේ. ඉතින් අපි යම්කිසි බීජ වර්ග 60 වර්ග ඉල්ලගෙන ඉඳනවා. ගොඩාක් වෙලාවට මම කරලා තියෙන එකක් තමයි අද ඉඳලා හෙට ගිහිල්ලා මේ බලනවා මුල් ඇවිල්ලාද. ඒකෙන් පුංචි මේ ඇවිල්ලාද දල්ලක්. ඉතින් සමහර විට සමහර වෙලාවල් මට මතකයි පොඩි කාලේ අපි ඒ විදියට දිනපතාම හාරහාර බැලීම නිසාම අරව පැලවෙන්නේ නැහැ. ඒ මොකද හේතුව අපිට හරි ඉක්මන්. අපිට හරිම කලබලයි. මේ හාමුදුරුවන්ගේ කතාව අපිට කියලා දෙනවා. අපේ ඔක්කොම කල් ඇරෑර මග ඇරෑර ඉඳලා එක තැනකට ගිහිල්ලා අනිත් අය සාර්ථක වෙලා ඉන්නවා දැක්කම කලබල වෙලා දඟලන්න පටන් ගත්තට මතක තියාගන්න. කලබල වෙලා දඟලන්න පටන් ගත්තට අපිට මේ විමුක්තියේ මාර්ගයෙහි උපරිම ප්‍රතිඵල ලබන්නට ලැබෙන්නේ නැහැ. එහෙම කලබල වුණා කියලා. කකුල් පැටලෙන එක තමයි ගොඩාක් වෙලාවට වෙන්න පුළුවන්. අර හාමුදුරුවන්ගේ නම් කකුල පැටලිලා වැටිලා කකුලේ ඇටකටුත් කැඩිලා ගියා. ඒව තමයි වෙන්න පුළුවන්. මේක මේ පැවිදි අපිටත් ගිහි ඔබටත් අපි කාටත් හොඳ ලස්සන පණිවුඩයක්. අපේ අරමුණ මොකක් වුණත් අපිට යම්කිසි අරමුණක් සාධනය කරගන්න යම්කිසි අරමුණක් ජයගන්න හිතනවා නම් ඒකට අපි උත්සාහ කළ යුතු කාලෙදී අපි උත්සාහය ආරම්භන්න ඕන. උදාහරණයක් විදියට තමන්ගේ ජීවිතයේ යම්කිසි ආකාරයක
සාමකාමී විවේකී බවක් අපේක්ෂා කරනව නම් අවුරුදු 50ක් 60ක් වෙද්දි හරි එහෙනම් අවුරුදු 20 25 වෙනකොට ගිහියෙක් වෘත්තීයමය හෝ ව්‍යාපාරික හෝ කාර්මික හෝ යම්කිසි ශේෂ්ත්‍රයක තමන්ගේ කටයුතු ආරම්භ කරන්න ඕනනේ. එහෙම නැතුව අවුරුදු 40ක් 45ක් වෙනකන් කිසිම වීරියක් ගන්නෙ නැතුව ඉඳලා අනිත් අයගේ යාන වාහන දැකලා කලබල වුණාට අනිත් අයගේ ගේ දොර දැකලා හදාගන්න අසහනයන් නිසා දැඟලුවට කවුරුත් කලබල වුණාට කෙනෙක් අවුරුදු 20ක් 25ක් තිස්සේ වීරිය කරලා ලැබපු ජයග්‍රහණ අපිට එක රැයින් ලබන්න බෑනේ. අපි යථාර්ථය තේරුම් ගන්න ඕන. අරගොල්ලෝ නම් හරි සැනසille ඉන්නවා කියලා කෙනෙක් සැනසille සන්ධ්‍යායාමයේ ගත කරනවා තමන්ගේ ජීවිතේ දැක්කා කියලා අපි මොකද කරන්නේ ඒකට? ඒගොල්ලොන්ට ඒ සැනසille තමන්ගේ ජීවිතේ සන්ධ්‍යා සමයේදී ලැබුණේ මොකක්ින්දද? ඒගොල්ලෝ ඉගෙන ගන්න નિયમિત වයසේ අධ්‍යාපන කටයුතු කරලා තියෙනවා. ඊළඟට රැකිරක්ෂා කරලා ආවාහ විවාහ වෙලා ළමයි ලපටි හදාගෙන ඒ ගෘහස්ත ජීවිතේ ඒ ඵලදායී බව ලබාගත යුතු කාලේ ඒගොල්ලෝ ඒක කරගෙන තියෙනවා. ඉතින් ළමයි ලපටි ලොකු මහත් වෙලා ඔවුන්ට ඒ ව්‍යාපාර හෝ කර්මාන්ත ඉදිරියට ගෙනියන්න පුළුවන් නැනනුවන දියුණු වෙනකොට ඒවා දරුවන්ට බාර දීලා තමන් උපදේශකයෙක් මඟ පෙන්වන්නෙක් ලෙස ඉඳගෙන තමන්ගේ ආධ්‍යාත්මික සුවය සොයාගෙන එතකොට තමන්ට යම්කිසි විවේකී ගමනක නියැලෙන්න පුළුවන්. හැබැයි ඒ කවුරුතු 50 පටන්ගෙන සල්ලි හම්බ කිරිල්ල තමන්ගේ වයසින් අනිත් අය ඔක්කොම සාර්ථක වෙලාවේ මම විතරක් නෑය කියලා එහෙම කලබල වෙලා බෑ. ඒ වයසේදීත් පටන් ගත්තොත් යම්කිසි ප්‍රතිඵලයක් ලබා ගන්නට පුළුවන් වෙයි. නෑ නෙමෙයි. බැහැ නෙමෙයි. අද හරි උත්සාහය, වීර්යය ආරම්භුවොත් යම්කිසි දවසක ප්‍රතිඵලයක් ඔබට ලබා ගන්නට පුළුවන් වෙයි. හැබැයි අද උත්සාහය ආරම්භ කරලා හෙට ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. හෙට ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. එහෙම වුණොත් වෙන්නේ මිනිස්සුන්ට වැරදි පාරවල් වල යන්න. හෝ රැවටිලා මනස්ගතවල ඉන්න මම මෙතෙන්ට ඇවිල්ලා දැන් මම මේ වගේ ප්‍රතිඵල ලබලා ඉන්නේ කියලා. එහෙම යම් කලබලයට දඟලපු අය ඉන්න පුළුවන්. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා දැන් මම මෙතෙන්ට ඇවිල්ලා කියලා. ඒක නෙමෙයි ගොඩාක් අය ජීවිතේ බණක් දහමක් අහන්නේ නැතුව එහෙම කිසිම ආධ්‍යාත්මික ගමනක නියැලෙන්නේ නැතුව ඉඳලා මොනවා හරි දේවල් මත පටන් ගන්නවා මේ දෙයක් අහන්න කියන්න. ඊට පස්සේ ඔන්න එක සැරේටම චුට්ටිත්තක් තේරෙනවා දේවල්. එතකොට හිතා ගන්නවා දැන් ඔක්කොම නේද? දැන් ඔක්කොම හරි මම ඔක්කොම හරි කියලා. ඊළඟට එයා අනිත් අයට කියන්න පටන් ගන්නවා මට බණ ඉගෙන ගන්න දෙයක් නැහැ. මට ධර්මයේ පුහුණු වෙන්න දෙයක් නැහැ. මම ඔක්කොම හරි. දැන් ඔයගොල්ලෝ තමයි එන්න ඕන වගේ. මං හිතන්නේ තමනුත් රැවටිලා ඒ රැවටිලා ඉන්න කෙනෙක් එක්ක ජීවත් වෙන්න වෙනකොට අනුන්ටත් පීඩාවක් නේ. ඒ නිසා ඔබ එතෙන්ට වැටෙන්න එපා. කල් ගන්න එපා නිවන් මඟ ප්‍රගුණ වේ කරන්න. කල් ගන්න එපා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. එය අදම ආරම්භ කරන්න. එතකොට වයසට ගියාම පසුතැවෙන්න ඕනේ නැහැ. මං හරි සතුටුයි දැන් මේ සමාජ මාධ්‍ය පරිශීලනය කරන්නේ තරුණ පිරිස. බහුතරය තරුණ පිරිසනේ සමාජ මාධ්‍ය පරිශීලනය කරන්නේ. වැඩිහිටියොත් පරිශීලනය කරනවා. ඒගොල්ලෝ දැන් මේ කාලෙම බණ ධර්ම ශ්‍රවණය කරනවා.
විවිධ සායනහන්සලගේ බණ දේශනා ශ්‍රවණය කරනවා. ඒවා එක්ක ඒ දරුවන්ගේ අදහස් එකතු කරනවා. ඒ දරුවන්ට තියෙන ප්‍රශ්න අලුත් පරම්පරාව සමහර වෙලාවට කමෙන්ට් කරලා අහනවා. එක කොච්චර වටිනවදනේ. මම දන්නවා අද තරුණවියේ ඉන්න අද ආගම ධර්මයේ පිළිබඳව යම්කිසි ආකාරයකට ප්‍රායෝගික පුහුණුවක තරුණ කාලෙදිම හොඳ ගෘහ ජීවිත ගත කරන ගමන් හොඳට දරුමල්ලෝ හදාගෙන හොඳ රැකී රක්ෂා කරගෙන ඉන්න ගමන් අවුරුදු 60 70 වෙන්න කලින් අවුරුදු 40 දී 45 දී 30 දී 20 දී අලුත් පිරිසක් අපේ සමාජයේ ඒ ලෝකෙ පුරාම විසිරිච්ච ශ්‍රී ලාංකිකයෝ අපි දකිනවා ඔවුන් මේ ධර්මය ශ්‍රවණය කරන්න ඒවා විමසන්න ඒවා පුහුණු කරලා ඒවයි ප්‍රතිඵල Tamanට ලැබෙනවද කියලා බලන්න විශාල පිරිසක් නැමුරු වෙලා ඉන්නවා. ඒගොල්ලෝ වයසට යනකොට මම හිතනවා අපේ ලංකාව අපේ සමාජය ලස්සන යහපත් සමාජයක් වෙයි කියලා. මම විශ්වාස කරනවා. මොකද හේතුව බණක් ධර්මයක් මොකක්වත් නැතුව වයසට යන සමාජයක් අවුරුදු 60 70 වුණාට පස්සේ ආධ්‍යාත්මිකව අවදි කර ගැනීම තාම දුෂ්කරයිනේ. බෑ නෙමෙයි දුෂ්කරයි. හැබැයි හොඳට දේවල් දැනෙන කාලෙනේ. ඇහැ පෙනෙන කාලෙම ඇහැ සංවර කරන්න පුහුණු වෙන එක. ඇහි සුදෑවිල්ලා හරියට ගැහැණු රූපෙද පිරිමි රූපෙද කියලා ඕවා මොකක්වත් පේන්නේ නැති කාලේ ඇහැ සංවර කිරිල්ලයි ඇහැ හොඳට පෙනෙද්දි හොඳට සංඥා ගන්න පුළුවන්කම තියෙද්දි ඒ සංඥාවන්ගේ තියෙන මායාව කෙනෙක් දකිනවනම් ඒවා ඔස්සේ ගොඩනගන සංකල්පවල තියෙන නිසරු බව හිස් බව අරටුවක් නැතිකම ඒ සංස්කාරයන් තිබෙන ශූන්‍ය බව කවුරු හරි කෙනෙක් දකිනවනම් තරුණ කාලෙම එයාගෙන් ඇත්ත වශයෙන්ම යහපත් සංකල්ප යාගේ ආධ්‍යාත්මය ඇතුලේ නිර්මාණය වෙන්න තියෙන ඉඩකඩ වැඩිනේ. කියන්නේ නිවැරදි දර්ශනයක් ඇති වෙනකොට නිවැරදිව දේවල් දකින්න පටන් ගන්නකොට තරුණ කාලේ ඉඳලම එතකොට යාගේ ආධ්‍යාත්මය බොහොම පොහොසත් වෙන්න පටන් ගන්නවා මොනවයින්ද? තාම යහපත් සංකල්ප වලින්. ඒවට කියනවා සම්මා සංකප්ප කියලා. නිවැරදි සංකල්පනා ඇති වෙනවා. තරුණ කාලෙම ඇහැ පේන කාලෙම ඇහැ අසංවර කරගන්න පුළුවන් කාලෙම අවබෝධයෙන් ඇහැ නිසා තමන්ගේ ආධ්‍යාත්මය විනාශ කරගන්නේ නැතුව ඉන්නවා. කන නිසා, දිව නිසා, මේ ඉන්ද්‍රියන් ටික නිසා තමන්ගේ ආධ්‍යාත්මය පිරිහව ගන්නේ නැතුව, තමන්ගේ ලෞකික ජීවිතය පරිහානියට යන්න දෙන්නේ නැතුව, තමන්ගේ ආධ්‍යාත්මික ලෝකෝත්තර ගමන් මඟ පිරිහව ගන්නේ නැතුව, මිනිස්සෙක් විදියට ඊටාම යහපත් උදාර ප්‍රබුද්ධ සිතුවිලි එක්ක ගහකොළට ආදරය කරන සතා සීපාවට ඇලදොලට මේ විශ්වයේ ජීවි අජීවි සියලු දෙනාට මිතුරු සිතුවිල්ලක් සහිත ලැබෙන ලාභවල වහලෙක් නොවි, ලැබෙන අලාභවලත් වහලෙක් නොවි, යම්කිසි ආකාරයකට අවබෝධයෙන් යුක්ත උපේක්ෂාවකින් මධ්‍යස්ථ බවකින් කටයුතු කරන්න තරුණ වියේ ඉඳලම පටන් ගත්තොත් ඒ අය අතුරින් යම් කාලයක් යනකොට ඒ පුහුණුවේ මේ ආත්මෙම මගපලලාපියෝ බිහිවෙන්න බැරිද? හරියට ප්‍රඥාව දියුණු වෙන සිතුවිලි එක්ක දැක්මක් එක්ක කෙනෙක් උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කරගෙන ගියොත් ඒ උතුම් නිවන් මඟ ප්‍රගුණ කරගෙන තමන්ගේ ගෘහස්ත ජීවිතෙත් ගත කරමින් හිටියොත් වරදින්න පුළුවන්ද? තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුව නම් අපේ පුහුණුව තරුණ කාලෙදිම දැනුම් තේරුම් ඇති වයසෙදිම
ආරම්භ කරෝතින් අපිට යම්කිසි ආකාරයකට අපේ ජීවිතය ගැන හරි අඩුම තෘප්තිමත් භාවයක් ඇති කරගන්න පුළුවන් තත්වයක් මැදිවියට යනකොට සන්ධ්‍යා සමය උදා වෙන්න කලින් නිසක වශයෙන්ම අත්විඳින්න පුළුවන් වෙයි. ඒත් අද ආරම්භන්න ඕන. අද හිතනවා නෑ අද තියෙන්නේ ඕවා කරන්න නෙමෙයි. අද තියෙන්නේ සල්ලි ටිකක් හොයාගන්න එක. ඔව් සල්ලි හොයාගන්න ඕනේ. අනිවාර්යෙන් සල්ලි හොයාගන්න. සල්ලි ඕනේ. නැත්තම් කොහොමද ඔබගේ ගෘහ ජීවිතයේ දිනදා කටයුතු සිද්ධ කරන්නේ? ඒත් ඔබට පුළුවන් සල්ලි හොයන්න කොහොමද? නීතිය ඉක්මවන්නේ නැතුව. ධර්මයේ ඉක්මවන්නේ නැතුව. යුක්තිය ඉක්මවන්නේ නැතුව. සදාචාරය ඉක්මවන්නේ නැතුව. කුසලයේ අකුසලයේ පිළිබඳව අවබෝධයක් ඇතුව. කුසල් මඟ පිරිහෙන්න දෙන්නේ නැතුව සල්ලි හම්බ කරන්න. සල්ලි හම්බ කරන කාලේ සල්ලි හම්බ කරගන්න. හැබැයි අර උතුම් මඟ කෙලස ගන්නේ නැතුව. ළමයි ලපටි හදන්න. ළමයි ලපටි හදන්න තියෙන කාලේ ළමයි ලපටි හදා ගන්න ගියේ ඇත්තෝ. කෙවරත්තක් නෙමෙයි. ඒක අකුසලයක්වත් මහා පාපයක්වත් නෙමෙයි. එතකොට ඒ දුවදරුවෝ බිහි කරගෙන ඒ දරුවන්ට කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ දරුවොත් කුසලයේ පිහිටවලා අකුසලයෙන් අයින් කරලා හොඳ අධ්‍යාපනයක් ඒ දරුවන්ගේ ජීවිතේ ලෞකිකවත් සාර්ථක වෙන්න ලබා දීලා පුළුවන් තරම් ප්‍රඥාව දියුණු වෙන ජීවිතය ගැන යථාර්ථය අවබෝධ වෙන හොඳ පරිසරයක් අහන්න කියන්න දේවල් සලස්සලා හොඳ සත්පුරුෂයෝ ඇසුරු කරන්න සලස්සලා ඒ කටයුතු ටික ගිහි ගෙදර ඉඳන් කරන්න. ඒ කටයුතු වල නියැලෙනවා යනොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයම පුහුණු වීමනේ. එතකොට කොහොමද ඒක නිවන් මාර්ගට පටහැනිව ගමන් කළා වෙන්නේ? දැන් ඔබට කියනවද බුදුරජාණන් වහන්සේ කාමයේ දෙන්න එපා කියලා? නෑ. බුදුරජාණන් වහන්සේ ඔබට යෝජනා කරන්නේ මොකද්ද? සම්මා කම්මන්ත ලෙස. පානාතිපාතා පටිවිරතෝ, අදින්නා දහනා පටිවිරතෝ, කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝනේ. ඔය තුනනේ සම්මා කම්මන්ත. නිවැරදි ක්‍රියාවන් කරන්න කියලා කියනවා. මොනවද කරන්න කියන නිවැරදි ක්‍රියා? ප්‍රාණඝාතයෙන් වළකින්න, සොරකමින් වළකින්න, වැරදි කාමෙන් වළකින්න. එතකොට අන් සත්වයින්ගේ ජීවිත පැවැත්ම සුරක්ෂිත වෙන විදියට කටයුතු කරන්න, අන් අයගේ දේපලවල සුරක්ෂිතභාවය ඔබ නිසා නැති වෙන්න දෙන්නේ නැතුව ඒවා රැකෙන විදියට නාස්ති විනාශ නොකර කටයුතු කරන්න. අන් අයගේ පෞල් ජීවිතයට ගරු කරලා ඒ කටයුතු කරගෙන යන්න. ඔබ හොඳ ගිහියෙක් වෙන්න. හොඳ ධර්මයක් පුහුණු වෙන ගිහියෙක් වෙන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය පුහුණු වෙන නමුත් ගෘහස්ත ජීවිතයක් ගෙවන යහපත් මිනිසෙක් වෙන්න ඔබ. එතකොට ඔබ නිවන් මාර්ගෙන් බැහැර වෙලා නැහැ. එතකොට ඔබට කලබල වෙන්න බය වෙන්න දෙයක් නැහැ. මම වයසට ගියා මුකුත් කරගන්න බැරි වුණා කියලා. ඔබට සතුටු වෙන්න පුළුවන්. ඉතින් මම රස්සාව කළා. රස්සාව කරද්දි දුසිරිත් කළේ නැහැ. පගාව ගත්තේ නැහැ. නීති විරෝධී වැඩවලට අත්සන් කළේ නැහැ. සදාචාර විරෝධී වැඩවලට මගේ දායකත්වයක් දැක්ුවේ නැහැ. මං කප්පංකාරයෙක් වුණේ නැහැ. මම හොරෙක් වුණේ නැහැ. මම වංචනිකයෙක් වුණේ නැහැ මගේ වෘත්තිය ඇතුලේ. ඉතින් නිවන් මගනේ පුහුණු වෙලා තියෙන්නේ. අදින්නා දානා වේරමණීනේ. ඉතින් ඔබ මොකටද එතකොට පසුතැවෙන්න ඕන? මුකුත් කරගන්න බැරි වුණා කියලා නෑ. මුකුත් කරගන්න බැරි වෙලා නෑ ගොඩක් අයට. ගොඩක් අය Taman රස්සාව කරද්දිම පුළුවන් උපරිමෙන් නිර්වාණගාමී ප්‍රතිපදාව තුළ ඉඳලා තියෙන ගොඩක් අය. අපේ වගේ රටක ඉතින් ඒ ප්‍රතිපදාවේ ඉන්නවා කියන ඒකම ලොකු කුසලයක් නේ. අපේ වගේ රටක සිල්පද මේ පහෙන් එකක් දෙකක් හරි මිනිහෙක් රැකගෙන යනවා නම් මොන තරම් කුසලයක්ද මේ මිනිස්සේ අත්පත් කරගන්න. මොකද හේතුව ඒව නොකර ඉන්න අනුබල දෙන ප්‍රතිරූපදේශයන් නෙමෙයිනේ. පංච දුෂ්චරිතයටම බලය ලැබිච්ච
පංච දුෂ්චරිතයම සමාජගත වෙච්ච ඒවා සාමාන්‍ය දේවල් ලෙස පිළිගන්න සමාජයක කවුරු හරි කෙනෙක් එක සිල්පදයක් දෙකක් හරි රැකගෙන මේ මග පුහුණු වෙනවා නම් එක ලොකු දෙයක්. හරි වටිනවා. මම යෝජනා කරනවා ඔබට. ගිහියෙක් විදියට ඒ සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ධර්ම දෙක ඉක්මවන්නේ නැතුව ඔබගේ වෘත්තීය ජීවිතය සහ ඔබගේ කායික පැවතුම් පවත්වා ගන්න. පුළුවන් තරම් වචනයේ යහපත් බව, වචනේ නිර්වද්‍ය භාවය පුළුවන් තරම් ආරක්ෂා කරගන්න. උපරිම රැකගන්න. එතකොට ඔබට වයසට ගියා ධර්මයේ පුහුණු වෙන්න උනේ නැහැ. අනේ අපිට ඉතින් මහාන වෙන්න තිබුණා නම් අපිටත් පුහුණු වෙන්න තිබුණා. එහෙම හීනමානයක් හැදෙන්න දෙයක් නැහැ. ඒ ඔබ දන්නවා මගේ ගත වෙච්ච හැම දවසකම මං වචනෙන් කාටවත් අපරාධයක් කරේ නැහැ. මට අපරාධයක් කරගත්තෙත් නැහැ. මං මගේ ශරීරය නිසා කාටවත් අපරාධ කළෙත් නැහැ. මට අපරාධයක් කරගත්තෙත් නැහැ. මං ළමයි හැදුවා, රැකිරක්ෂා කළා. ඒවයිදි මගේ ජීවිකාව වැරදියට මං පැවැත්තුවේ නැහැ. කොච්චර මේ ලස්සනට කොච්චර හොඳට ධර්මය පුහුණු කරගෙනම ඔබට ඔබේ ජීවිතයේ දවසින් දවස ගත කරන්න පුළුවන්කම තියනවාද? එතනින් එතකොට ඔබට විඳවන්න දෙයක් නැහැ. දන්නේම නැතුව වයසට ගියා කියලා. එතකොට අර එහෙම මොනවත් පුහුණු නොවි නේද? කරන්න තියෙන සියලු දුසිරිත් ටික කරගෙන ඒවා මත්තෙම ගිලිලා ඉඳන් වයසට ගියපු අයට තමයි පුදුම කලබලයක් එන්නේ. දැන් අර කරගන්න ලබා ගන්න බැරි වෙච්ච සියලු ආධ්‍යාත්මික ප්‍රතිඵල ටික රැයින් දෙකින් ලබා ගන්න. ඉතින් ගිහිල්ලා රහම්දුරු වගේ කකුල් පටල ගන්නවා. අන්තිමට ලැබපු ප්‍රතිඵලයකුත් නැහැ. එක්ක තමන්ම තමන්ට රැවටිලා. සමහරු ඉතින් එහෙම ඒ වයස්වලත් යථාර්ථය හරියටම අවබෝධ කරගෙන ප්‍රඥාව දියුණු කරගෙන සමහර විට උතුම් මාර්ගඵල අවබෝධ කරපු අයම ගෘහස්ත ජීවිතවලත් ඉන්න පුළුවන්. ආරම්භයේ වයසට ගිහිල්ලා වෙන්න පුළුවන්. මොකද ඉතින් හරියට ධර්මයක් කනට වැටුණු වෙලාවේ ඒ ධර්මයේ යා ලැබපු අත්දැකීම් එක්ක හරියටම ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වීමනේ. ඒක ඉතින් වයස කීයද කියලා කියන්න බෑ. හැබැයි අපි කෝකටත් කහක් ඉඳපු ගමන් ඒකේ ගෙඩි හොයනවා වෙනුවට කහක් ඉඳන් අවශ්‍ය පරිසරය සුද්ධ කරලා ඒ ගහට අවශ්‍ය කරන වතුර ටික අවුව හුළඟ වාතය මේ ටික ලැබෙන්න සලස්සලා හොඳට ඒ ගහ සරු වෙන තව ස්වභාවික පොහොර ආදිය එකතු කරලා අපි කටයුතු කරගෙන යමු. දවසක මලක් පිපෙයි. තව දවසක අපි පළමු ගෙඩිය එහි ඇවිල්ලා තියෙනවා දකි. ඕක යම්කිසි තැනකට වෙලා ගහක් ඉඳන්නෙත් නැතුව ඉන්දුවත් ඒ ගහට කිසිම උපස්ථානිකුත් නොකර කෝතාම මල් නෑ කිය හිටියට කෝතාම එක ගෙඩියක්වත් නෑ කියලා හිත හිටියට එහෙම ඵල ලැබෙන්නේ නෑනේ. ඒ හින්දා අපි ආරම්භමු කියලා තමයි මම ඔබට යෝජනා කරන්නේ. අපි ආරම්භමු. හැම ඉරියව්වකම සතිය සම්පජඤ්ඤය දියුණු කරමු. හැම ඉරියව්වකම හැම ක්‍රියාවක්ම සිහියෙන් නුවණින් යුක්තව කරමු. ඒ සිහිය නුවණ ඊටාම සියුම් ලෙස දියුණු කරද්දී මේ ලෝකයේ තිබෙන යථාර්ථය ඔබ පියවරෙන් පියවර
අරමුණුවල ඉන්ද්‍රියන්හි ඒවා ඔස්සේ පහළ වෙන සිතුවිලිවල පවතින යථාර්ථය, තාවකාලික බව, ඒවයි තිබෙන අල්ප ආශ්වාද ජනක බව, බොහෝ කටුක දුක් ඇති බව, කිසිදු දෙයක නොවෙනස් හරයක් එහෙම එකක් නැති බව අපි යථාර්ථය දකිනකොට ටිකෙන් ටික අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්න ලැබෙනවා. ඒ අවස්ථාව ඔබට මට අහිමි වෙන්නේ අරඹන්නයි ඕනි. මේ මොහොතේ සිට හෝ අරඹන්නයි ඕනි. ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ උත්තාන කාලම්නි අනුත්තාන. උත්සාහ කරන්න ඕන වෙලාවේ උත්සාහ කරේ නැතොත් එතකොට දිග්ගටම උපදින්න පුළුවන් මොනවද? දිග්ගටම උපදින්න පුළුවන් ඊටාම නරක අයහපත් අපිටත් ලෝකයටත් හානි කරන ව්‍යාපාද සිතුවිලි උපදින්න පුළුවන්. විහිංසා සිතුවිලි උපදින්න පුළුවන්. ඔය වගේ මිච්ඡා සංකප්පයන්මයි නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියපු ඔය වැරදි සංකල්පමයි අපේ මනසේ ඇරඹෙන්න පුළුවන්, උපදින්න පුළුවන්, වැඩෙන්න පුළුවන් අඛණ්ඩව. එවැනි සිතුවිලි එක අපි ගත කරන කාලය වැඩි වෙන්න මතක තියාගන්න. අපිට හරි දුෂ්කර වෙනවා ප්‍රඥාව මතු කරගන්න එක. ඒ කියන්නේ කාම විතර්ක බහුලයි නම්, ව්‍යාපාද විතර්ක බහුලයි නම් ඒ වමනන් දිගින් දිගටම ජීවිතේ පුරාම උපදවලා තියෙන්නේ. කිසිදු ආකාරයක අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම වැනි උදාර කුසල විතර්කයක්, කුසල සංකල්පනාවක් අපේ හිත තුළ දියුණු කරගන්න අවශ්‍ය කරන ධර්මයේ ශ්‍රවණය කරලත් නැත්තම්, එවැනි ධර්මයක් සිත්ති තබාගෙන මෙනෙහි කරලත් නැත්තම්, ප්‍රායෝගික ජීවිතයේදී එවැනි ධර්මයන් තමන් තුළ පුහුණු කරලත් නැත්තම්, ඉතින් අපේ මනස නිර්වුල් තත්වයට ගෙනල්ලා නුවණින් උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය දුකින් නිදහස් වෙන මග හරියටම අඳුනගන්න එක හරි අමාරුයි. හරි දුෂ්කරයි. ඒකයි පුහුණුව අඛණ්ඩව ගෙනියන්න කියලා යෝජනා කරන්නේ. අඛණ්ඩව අපි අපේ කටයුතු වල අපි අපේ පුහුණුවෙන් ඈත් වෙන්නේ නැතුව ඒ කටයුතු වල යනවා නම්, හැම දෙයක් තුලින්ම ධර්මය දකිනවා නම්, එතකොට අපේ මනස අපි හැමතිස්සෙම තියාගන්නේ පිරිසිදු කරමින්. හරියට මේ වගේ යකඩ හට්ටියක් උනත් අගුවකට දාලා තිබුණොත් දූවිලි වදී, පිනි බින්දු, වැහි බින්දු, වතුර බින්දුත් වදී ටිකෙන් ටික ඒ යකඩ හට්ටියේ මලකඩ නිර්මාණය වෙන්න පටන් ගනී. එවැනි යකඩ හට්ටියක් සුද්ධ කරලා පාවිච්චියට ගන්න පුළුවන් මට්ටමට ගන්න එක හරි දුෂ්කරයිනේ. බෑ නෙමෙයි. ඒවත් පිරිපහදු කරලා ගන්න පුළුවන් මට්ටමක තියෙන ඒවත් තියෙනවා. බෑ නෙමෙයි. නමුත් ගොඩක් වෙලාවට අපි යකඩ හට්ටියක් ගෙනාව නම් අඛණ්ඩව ඒක පාවිච්චි කරමු. උයන්න ඒවට පාවිච්චි කරමු. සෝදමු. පිහදාලා වේලලා ආයෙ පාවිච්චි කරමු. එතකොට අපි මතක තියාගන්න, එතකොට අපි
ඒ පුහුණුවේ අඛණ්ඩව නියැලෙනකොට අර ඒ දේත් එක්ක අපේ පුහුණුව අඛණ්ඩව යනකොට අපිට ඵල ලබා ගන්න එක ලේසි. අපේ අරමුණ සාර්ථක කරගන්න එක ලේසි. හැබැයි කදාකත් මෙහෙම කල්පනා කරන්න එපා. දැන් නම් හොඳටම මල කඩ කාලා ආයි සුද්ධ කිරිල්ලක් නන්නේ. සුද්ධ කරන්න පටන් ගන්න. ආය අද සුද්ධ කරන්නෙත් නැතුව තව දවස් 10ක් උත් තියලා සුද්ධ කරන්න හිතුවොත් තව ටිකක් මල කඩ කාලානේ. ඒ නිසා අප්පමාදේන සම්පාදේත. නොපමාවම ආරම්භ කරන්න. දවසක් හරි පැයක් හරි පහුවෙනවා යනු ඒ වෙලාව ගන්න බෑනේ. ඒක පහු වුණාමනේ. ඒක මග ඇරුණමනේ. අර අපේ කියමන් තියෙන්නේ අස්වැයා ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් නැත කියලා. ධර්මසේන හාමුදුරුවන්ගේ ලස්සන උපමාවක් තියෙනවා. ආඳා යවා තබාලා වල්පතල්ලන්නාසේ කියලා. හත්ධර්ම රත්නාවලියනේ. ආඳා ගියාට පස්සේ වල්ගෙන් ඇල්ලුවම තුරු ටිකත් කොහොමත් යනවනේ ආඳා. ලෙස්සනවනේ ආඳා කියන සතාගේ ශරීරේ. ඒ නිසා කල්යවන්න එපා කියලා මේ කියන්නේ. වැඩක් හරි වෙලාවේ හරි තැනදී පටන් ගන්න ඕනේ. ඉතින් මොකද්ද හරි වෙලාව කියලා අහුවොත් ඉතින් මේ වෙලාව තමයි. ඔබේ හිත එකට සූදානම් වෙලාව හරි වෙලාව නැත්තම් ඉතින් නැකත් බලලා සුද්ධ කරලා එහෙම මේ ඔබේ හිත සූදානම් වෙලාවනේ හොඳම වෙලාව. ඔබේ හිත පිරිසිදු වෙලාවනේ හොඳම වෙලාව දෙයක් අරඹන්න. ඔබේ හිතට ඒක අරඹන්න ඕනි කියලා හිතන වෙලාවනේ. ඒ නිසා මේ උතුම් මාර්ගය පුහුණු කිරීම අරඹන්න. ඒ මාර්ගය තුල දිනෙන් දින තමන්ගේ මනස වඩවන්න. එවිට ඔබට සම්මා සංකප්ප නිවැරදි යහපත් උතුම් ප්‍රබුද්ධ සිතුවිලි ඔබ තුල උපදවන්න පුළුවන් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා යහපත් සිතුවිලි උපදිනකොට සීලය තහවුරු කරගන්නත් පුළුවන් වෙනවනේ අපිට. අපේ හිතේ තියෙන්නේ නිවැරදි දර්ශනයක් මත පහළ වෙච්ච යහපත් උතුම් නිවැරදි සිතුවිලි රටාවක් නම් අව්‍යාපාද අවිහිංසා නෙක්ඛම්මාදී උතුම් සිතුවිලි රටාවක නම් යන්නේ. ඉතින් හරි ලේසිනේ සම්මා වාචා රැකගන්න එක. සම්මා කම්මන්ත ප්‍රගුණ කරගන්න එක හරි පහසු වෙනවනේ. මොකද හිතනේ එළියට එන්නේ ක්‍රියාවිදියට. හිතේ පැන නගින සිතුවිලි ටිකනේ එළියට එන්නේ ක්‍රියාවන් විදියට කායික හෝ වාචසික. ඒ නිසා හිත හොඳට හදමු. එතකොට අපි මේ මාර්ගයෙහි ක්‍රියාවන් යහපත් කරන්නට නිවැරදි කරන්නට දිගින් දිගටම අපි යම්කිසි ආකාරයක පුහුණුවක නියැලෙනවා. ඉතින් සීලේනොත් තව තවත් අපේ හිත එක්තැන් කරනකොට අපිට ඇත්ත ඇති හැටියෙන් දකින්ට හිතේ පූර්ණ ඒකාග්‍රතාවය සතිය සමාධිය කුසලයනේ ඒ සතිපට්ඨාන ධර්මය තුල භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ භාවනාමය කුසලය අප තුල දියුණු වෙනවනේ. ඒක ධ්‍යාන සමාපatti දක්වාම අපේ ධර්ම විවරණයන් තියෙන ඒ කුසලය දියුණු කරන හැටි. ඉතින් එවැනි කෙනාට එවැනි පුහුණුවක නියැලෙන කෙනාට නුවණ අනිවාර්යයෙන්ම පහළ වෙනවා. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියපු ඒ උතුම් මග්ගඵල නුවණ අවබෝධ කරන්ට ඒක සාක්ෂාත් කරන්න ප්‍රත්‍යක්ෂ කරගන්නට අනිවාර්යයෙන්ම අපිට පුළුවන් වෙනවා. ඒ විශ්වාසයෙන් අපි පුහුණු වෙමු. මම ඔබට යෝජනා කරනවා. ඒ විශ්වාසයෙන් අපි පුහුණු වෙමු. ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන පැහැදීමෙන් අපි පුහුණු වෙමු. උන්වහන්සේ වදාළනේ මේ මග පුහුණු වෙන අය
මේ ලෝකේ ඉන්න තාක්කල් මාර්ගඵලලාභියෝන්ගෙන් අඩුවක් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ ධර්මය තියෙනවා නම්, ඒ ධර්මය අපි පුහුණු කරනවා නම්, ඒ ධර්මයේ ප්‍රතිඵල අපිට නොලැබෙන්න විදියක් නැහෙනේ. අපි පුහුණු වෙමු. මම ඒකයි කිව්වේ කහට ඕන වතුර ටික දාමු. ඕන පෝර ටික දාමු. ඒ අතරතුරේ වල් පැලෑටි එහෙම හැදිලා ගහ විනාශ වෙන්න එනවා නම් ඒ වල් පැලෑටි ආදියත් අයින් කරලා දාමු. ඒ කටයුතු ටික කරගෙන යද්දී දවසක මල් පිපේවි. දවසක ඵල දරලා තියෙනවා අපිට දකින්න පුළුවන් වෙයි ගහේ. නොකල යුතු ටික නොකර, කල යුතු ටික කරමින් ඊටාම අවබෝධයෙන් අවශ්‍ය වීර්යයෙන් අපේ ගමන යනකොට අපිට අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙයි. එතකොට පස්සේදී වේගය වැඩි කරලා කලබල වෙන්න දෙයක්වත් නැහැ. කලබල වෙලා කකුල් පටල ගන්න දෙයක්වත් නැහැ. ඉන්න බුද්ධිමත් වෙන්න. ඉතින් අපි තාම සතුටු වෙනවා අද මේ දේශනාව ඔබත් එක්ක සාකච්ඡා කරන්නට මේ ධර්ම කොටසේ ලැබීම පිළිබඳව ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර ජීවත් වෙන ලියනගේ මැතිතුමා එම මැතිනිය අද මේ උතුම් පින් කටයුත්ත සිද්ධ කළේ. නිහල් මැතිතුමත් එම මැතිනියත් නාමලි මැතිනියත් අරමුණු උණු විදියටම තමන්ගේ ආදරණීය මව්පිය දෙපාර්ශ්වයේම මව්පියන්ට පින් දෙන එක දරුවෝ විදියට අපි කරන යුතුයකන්නේ. අම්මා තාත්තා මැරුණාම ඒ ඇත්තන්ට පින්පෙත් අනුමෝදන් කරන එක. ඒ ඇත්තන්ට පිනක් අත් වේවා කියන සිතින් කුසල් කරන එක. ඒ අපේ බෞද්ධ තේරවාදී ධර්මයේ තථාගත දේශනාවෙහි තිබෙන ඉගැන්වීම්නේ. සිංහලවාද සූත්‍රය ඇතුළු උතුම් ධර්ම දේශනාවන්හි භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කරන්නේ අම්මා තාත්තට පින් දෙන කටයුතු කරන්නට කියලා. ඉතින් ඒ අනුව අද දවසේ මේ උතුම් පින් කටයුත්ත නිහල් ලියනගේ මැතිතුමත් නාමලි ලියනගේ මැතිනියත් ශ්‍රද්ධාවෙන් දායකත්වය අරගෙන සිද්ධ කරන්නට යෙදුණා. රැස් කරගත්ත සියලුම පින් කුසල් අපි අනුමෝදන් කරමු එල්.පී. විමලසේන පියාණන්ට, ඩී.බී. අතුකෝරාල මාතාවට, ඒ වගේම ආර්යසේන ද සිල්වා පියාණන්ට, වසර 4කට පෙර විශේෂයෙන් මියගිය මාලනිකාද සිල්වා මාතාවට, ඒ විතරකුත් නෙමෙයි ලෝරා නෝනා ආතම්මට, ඒ වගේම කුමුදු මාලීද සිල්වා මහත්මිය සොහයුරිය ඇතුළු කොට ඒ දෙපළ නමින් මිය ගිය අයට, බණහපු ඔබ නමින් මිය ගිය අයට, ලෝකේ පුරාම මේ භයානක වසංගතය නිසා බොහෝ රටවල් වල යුරෝපේ ආයත් මරණ අනුපාතය වේගෙන් වැඩි වෙමින් තිබෙනවා. වේගෙන් ප්‍රංශය, ඉතාලිය ආදී රටවල් වල මේ මිය යන සියලු දෙනාට මේ පින් අත් වේවා. ලංකාවෙත් ලෝකෙත් මේ වසංගතය නිසා මියගිය සියලු දෙනා සුවපත් වේවා, සැපවත් වේවා. ලියනගේ පවුලේ, ඒ වගේම එම මැතිනියගේ පවුලේ මියගිය ඥාතීන්ට වගේම බුද්ධ පුතුන් ශ්‍රාවක පෙරස නමින් මියගිය සියලු දෙනාටත් මේ පින් අත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා, දුකින් මිදේවා, නිවන් දකිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. දෙවියෝ පින් අත් කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය ඒ ලියනගේ මැතිතුමා, මැතිනිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, ලංකාවේ ජීවත් වෙන ඥාති හිත මිත්‍රාදීන්ට වගේම බුද්ධ පුතුන් ශ්‍රාවක ඔබටත්, ලෝකවාසී මේ වසංගතය නිසා ලෙඩට දුකටපත් වෙලා ඉන්න සියලු දෙනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ලැබේවා. කරදර බාධක දුරු වේවා. සියලු යහපත උදා කර ගනිත්වා. උතුම් දෙවිවරුද නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට කල් නොයවා මේ උතුම් ධර්ම මාර්ගය ප්‍රගුණ කරගෙන උතුම් මගඵල නිවන අවබෝධ කරගන්නට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති තී. හැම දිනාටම තෙරුවන් සරණයි.